අයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධරූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. හෙක්ටයාර දෙකකට අඩු කුඹුරු හිමියන්ගේ වගා ණය සම්පූර්ණයෙන් කපා හැරීමට තීරණය කරයි. මහකන්නේ සඳහා අවශ්‍ය යූරියා පොහොර ආනයනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක්. ජාතික පොසොන් පුණ්‍ය මහෝත්සවයට සියල්ල සූදානම්. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දරුවන්ට වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක්. බ්‍රිතාන්‍ය අගමැති විශ්වාස භංගයෙන් ජයගනී. අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා අද දිනේ රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඉන්ධන සම්බන්ධයෙන් ඉදිරි සති 3ක කාලය දුෂ්කර කාලයක් වන බවයි. ඒ හේතුවෙන් ගමන් බිමන් සීමා කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ. අපේ මූලික අවධානය යොමු වෙන්නේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කරලීමටයි. මේක දවසින් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉන්ධන සඳහා අපට මාසයකට වැය වෙන මුදල් ඩොලර් මිලියන 550ක් පමණ වෙනවා. වර්තමාන ලෝක අර්බුදකාරී තත්ත්වය නිසා තෙල් මිල ඉහළ යෑමේ අවදානමක් ඇති බව අප සිහි තබා ගත යුතුයි. මේ වසර අවසානයේ වෙද්දී 40%කින් පමණ ලෝක තෙල් මිල ඉහළ නැංවෙන බවට සමහරු අනුමාන කරනවා. මේ පසුබිම යටතේ ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දීමේ අදහස අපට මුළුමනින්ම බැහැර කරන්නට බෑ. ඉදිරි මාස 6 සඳහා ඩොලර් මිලියන 3300ක් අප ඉන්ධන වෙනුවෙන් සොයාගත යුතුයි. ගෑස් ගෙන්වා ගැනීමට මාසයකට ඩොලර් මිලියන 40කට අධික ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉදිරි මාස 6 ගෑස් සඳහා අපට ඩොලර් මිලියන 250ක මුදලක් අවශ්‍යයි. ඒ වගේම ඉන්ධන හා ගෑස් සම්බන්ධයෙන් ඉදිරි සති 3ට අපට ඉතාමත් දුෂ්කර කාල සීමාවක් වෙනවා. අප සියලු දෙනාම හැකිතාක් අර පරිස්සමින් ඉන්ධන සහ ගෑස් පරිභෝජනය කළ යුතු කාලයක්. ගමන් බිමන් හැකිතරම් සීමා කරගත යුතු කාලයක්. ඒ නිසා මේ කාල සීමාවේ Taman ගැන පමණක් සිතා අනවශ්‍ය ලෙස ඉන්ධන සහ ගෑස් රැස් කර ගැනීමෙන් වළකින ලෙස මම සමස්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ දුෂ්කර සති 3න් පසු ඉන්ධන සහ ගෑස් හිඟයක් තොරව බෙදා දීම සඳහා අපි වෙහෙස වෙනවා. සහල් පිළිබඳ කතා කළොත් අපේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටන් මිලියන 2.4යි. නමුත් අපිට තියෙන්නේ සහල් මෙට්‍රික් ටන් මිලියන 1.6ක් පමණයි. සහල් වගේම අනෙකුත් භෝග ගණනාවකට මේ තත්ත්වය පොදුයි. ඒ නිසා තව මාස කිහිපයක් ආහාර අතින් බරපතල දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න අපට සිදු වෙනවා. ජාත්‍යන්තර ආයතන සමග සාකච්ඡා කළා. ඒ කණ්ඩායම් සහ රටවල් බේත් හේත් සහ සෞඛ්‍ය උපකරණ සඳහා සැලකිය යුතු සහයෝගයක් අපට ලබා දෙන නිසා ඉදිරි මාස 6 සෞඛ්‍ය කටයුතු සඳහා අපට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නැහැ. මේ තත්ත්වයේ මත ඉදිරි මාස 6 තුල අපේ රටේ ජන ජීවිතය සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යාම සඳහා අඩුම තරමින් ඩොලර් බිලියන 5ක පමණ මුදලක් අපට අවශ්‍යයි. එදිනෙදා ජන ජීවිතය පවත්වාගෙන යද්දී ඊට සමාන්තරව රුපියල ශක්තිමත් කළ යුතුයි. රුපියල ශක්තිමත් කරලීම සඳහා තවත් ඩොලර් බිලියනයක් මුදලක්වත් අපට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඉදිරි මාස 6 රට නොවැටි පවත්වාගෙන යාම සඳහා ඩොලර් බිලියන 6ක් මුදලක් සොයා ගැනීම අවශ්‍ය වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබන 9 වෙනිදා මුළු ලෝකයටම විවෘත ආයතනයක් කරන්නට කටයුතු සූදානම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව මානුෂීය ආධාර ලබා දීම සඳහා සහාය වෙන ලෙසයි ඔවුන් මේ ඉල්ලීම කරන්නේ. ඔවුන් මේ වැඩපිළිවෙල ඔස්සේ ආහාර කෘෂිකර්ම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඩොලර් මිලියන 48ක මුදලක් මාස 4ක් කාලය තුල ලබා දෙන්නට සැලසුම් කර තිබෙනවා. ලෝක ආහාර සංවිධානය මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළි වී තියෙන්නේ ශ්‍රී ලංකා පවුල් වලින් 70%ක් පමණ තමන්ගේ ආහාර වේල් සහ ආහාර ප්‍රමාණය අපාහැර දමා ඇති බවයි. ඒ තත්ත්වය වෙනස් කරන මේ ආහාර සුරක්ෂිත වැඩසැලැස්ම අනුව හිඟයකින් තොරව ආහාර ලබා දීමට අපි ක්‍රියා කරනවා.
තුන් වේලක් කන්ට පුළුවන් තත්ත්වයක් රටේ නිර්මාණය කරනවා. ආර්ථික ශක්තිය නැති ජනතාවට විවිධ දාන ලබා දීම උදෙසා දැනට වැය කරන වාර්ෂික මුදල ඩොලර් මිලියන 700ක්. මේ මුදල ඩොලර් මිලියන 850ක් දක්වා ඉහළ නැගවීමට බලාපොරොත්තු වෙනවා. හෙක්ටයාර් 2කට අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති වී ගොවීන් ලබාගෙන ඇති ගොවීන් අය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා දානවා. ජනතාවට තම ඉඩම් වල සින්නක්කර අයිතිය ලබා දෙනවා. රාජ්‍ය සේවය පිළිබඳවත් අපට වෙනස් ඇහැකින් බලන්ට සිද්ධ වෙනවා. සීමාවක් නැතුව රාජ්‍ය සේවයේ රැකියා ලබා දීම නිසා ඵලදායිතාවයේ ඉතා පහළ තලයකට වැටිලා. සමහර රාජ්‍ය සේවකයන්ට කරන්න සිදු රාජකාරියක් නැහැ. මේ නිසා රාජ්‍ය සේවය පූර්ණ ප්‍රතිසංවිධානයකට ප්‍රතිසංස්කරණයකට භාජනය කළ යුතු වෙනවා. ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවල පවතින අධික වර්ෂාවත් සමග ජල විදුලි නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින වැසි තත්ත්වය හමුවේ ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ජලය ලැබෙමින් පවතින බව විදුලි බල මණ්ඩලය පවසනවා. ඒ අනුව ජල විදුලි නිෂ්පාදනයේ ඉහළ ගොස් ඇති බවද විදුලි බල මණ්ඩලය සඳහන් කළා. විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඇන්ඩ්‍රූ නවමුනි මහතා සඳහන් කළේ ඒ යටතේ මේ දිනවල ජල විදුලියෙන් 48%ක ධාරිතාවයක් ජාතික විදුලි පද්ධතියට එක් කරන බවයි. තාප බලාගාර වලින් ජාතික විදුලි පද්ධතියට එක් කරන ධාරිතාව 44%ක් වන අතර සුළං බලාගාර වලින් 10%ක් ජාතික පද්ධතියට එක් වනු ඇති. මේ දිනවල විදුලි බලාගාර ආශ්‍රිතව ජලාශවලට සැලකිය යුතු වර්ෂාවක් ලැබී තිබීම හේතුවෙන් ජල විදුලි බලාගාර වලින් ප්‍රමාණවත් ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට හැකියාව ලැබී ඇති බවද විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මේ අතර සපුගස්කන්ධයේ සහ බී යන තාප බලාගාර දෙක සඳහා දැවිතෙල් ලැබී තිබෙනවා. මේ වෙනකොට සපුගස්කන්ධ තෙල්පිරි පහදුවේ වැඩ පටන් අරන් ඒක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපිට දැනගන්න තිබෙන කරුණ අනුව මේ අවස්ථාව වෙනකොට ඩීසල්, භූමි තෙල් සහ අනිකුත් පෙට්‍රෝල් යන ආදිය මේ වෙනකොට බෙදා හැරීමේ තත්ත්වයටම ගෙනහලා තියෙනවා කියන එක තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ. මේ අතර අද දිනේත් පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. මේ අතර ඉන්ධන අර්බුදය හමුවේ අද දිනේද පෞද්ගලික බස් රථ ධාවනය තවදුරටත් සීමා වී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළා. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ තමන් සතු ඩීසල් ප්‍රමාණය දින කිහිපයක් සඳහා ප්‍රමාණවත් බවයි. මේ වන විට ඩීසල් සපයා ගැනීමේ ගැටලුවක් මතුව නොමැති බවයි එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා සඳහන් කළේ. ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ මේ වන විට මණ්ඩලයේ සතු ඉන්ධන සංචිත ඉදිරි දින කිහිපයේ බස් ධාවනයට ප්‍රමාණවත් වන බවයි. එමෙන්ම තවදුරටත් දිවයින පුරා ඉන්ධන පෝලිම් දැකගත හැකියි. කනිජ තෙල් පාරිභෝගිකයන් ඉල්ලන්නේ විශාල වශයෙන් රැස් වෙන්නේ නැතුව තම තමන්ගේ ප්‍රදේශයේ තියෙන පිරවුම්හල් වලට ගිහින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් තෙල් ලබා ගන්න. ඒ කියන්නේ එදා අවශ්‍ය ප්‍රමාණය මිසක් ඊට වඩා ප්‍රමාණයක් ලබා ගන්න ගියොත් තමයි මේ ප්‍රශ්නේ වැඩියෙන්ම උඩු දුවන ප්‍රශ්නයක් ඇටියට අපිට පේන්නේ. මේ අතර තවත් ගෑස් නෞකාවක් ඊයේ දිවයිනට ළඟා වුණා. එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ අද දිනේ සිට එහි ගෑස් ගොඩ බෑමේ කටයුතු සිදු කරන බවයි. අනිද්දා සිට එම නෞකාවේ ඇති ගෑස් බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවද සභාපතිවරයා සඳහන් කළා. මේ අතර සිමෙන්ති මිල ඉහළ යාම හමුවේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති බවයි ඉදිකිරීම් සංගම් සඳහන් කළේ. දැන් අද මේ වෙනකොට සිමෙන්ති කොට්ටක මිල රුපියල් 150කින් වැඩි වෙලා සිමෙන්ති කොට්ටයක් රුපියල් 3000ක් බවට පත් වෙලා. හම්බන්තොට සහ පුත්තලම මේ නිෂ්පාදනය කරන සිමෙන්ති අපි හිතනවා ප්‍රමාණවත් කියලා ලංකාවේ මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා. රටේ ජනතාවට අපි කියනවා ඔබ දේශීය සිමෙන්ති කොට්ටයක් අරගන්න. ලෝකලක් කීයද? 135යි දැන් 145 වෙලා. ජාතික ඉදිකිරීම් කරුවන්ගේ සංගමයේ විදිහට දැන් මේ කර්මාන්තය මොන වගේ තැනකද තියෙන්නේ? අපේ කර්මාන්තය ආර්ථික වශයෙන් වැටිලා මහා භාණ්ඩාගාරයේ චක්‍රලේඛනයක් මගෙන් සියලුම කර්මාන්ත ඉදිරියට එන ඒවත් දැනට කරගෙන යන ඒවත් නතර කරලා තිනවා. ඉතින් අපිට මේ කර්මාන්තේ නතර කරලා තියෙන එකෙන් අපි ලොකු අර්බුද රැසකට මුහුණ පාලා තිනවා. හැබැයි ඉතින් මේ ඉදිකිරීම් කර්මාන්තයෙන් යැපෙන සංඛ්‍යාව අපි ගත්තොත් වක්‍රව 6,50,000ක්, ඍජුව 3,75,000ක්, ලක්ෂ 10ක් වගේ ඉන්නවා. යැපෙන්නම් ලක්ෂ 30ක් ඉන්නවා. මේ ලක්ෂ 40ම අනාතයිනේ. මහකන්නේ සඳහා අවශ්‍ය කරන යූරියා පොහොර ආනයනය කිරීම සඳහා අවශ්‍ය මුදල් ඉන්දියානු ණයක් ලෙස ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ඉන්දීය අපනයන ආනයන බැංකුව හරහා ඒ සඳහා අවශ්‍ය කරන ඇමරිකානු ඩොලර් මිලියන 55ක මුදලක් ලබා ගැනීමට නියමිත බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ. මේම තීරණයේද ඇතුළුව අද දැනුම් දුන් තවත් කැබිනට් තීරණ කිහිපයක්. ගරු කෘෂිකර්ම අමාත්‍ය අමරවීර මැතිතුමා ඉදිරිපත් කළා 2022-2023 මහකන්නේ වී වගාවට යූරියා මෙට්‍රික් ටොන් 1,50,000 TOP 45,000 TSP 36,000 සීමා සහිත ලංකා පොහොර සමාගමත් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමත්
රාජ්‍ය පෝර සමාගම් දෙකට ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නා. ඒ වගේම 2023 මහකන්නේට යූරියා පෝර ආනයනය කිරීම සඳහා US ඩොලර් මිලියන 55ක මුදලක් 2022-23 කන්නේට අවශ්‍ය වෙන බව ඇස්තමේන්තු කරලා ඒ සඳහා අපිට ප්‍රමාණවත් මූල්‍ය සම්පත් නොමැති නිසා ඉන්දියානු ආනයන අපනයන බැංකුවෙන් ණයක් ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව මේ යූරියා පෝර ආනයනය සඳහා අවශ්‍ය අරමුදල් ඉන්දියාවේ ආනයන අපනයන බැංකුවෙන් ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. දිනකට රජයේ ආදායම දල වශයෙන් කෝටි 400යි. රජයේ වියදම දිනකට කෝටි 1000යි. සෑම දිනකටම කෝටි 600ක් ණය වශයෙන් ගන්න සිද්ධ වෙනවා. දී අගමැතිතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මේ වර්ෂය තුලදී කිසිදු අමාත්‍යවරයෙක් වැටුප් නොලබා අවුරුද්දක කාලයක් සේවය කිරීම සඳහා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. මේ ඊයේදිනේදී කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගෙනුණා රාජ්‍ය සේවකයන් විදේශගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැනට කම්කරු අමාත්‍යාංශය විදියට ඒ සඳහා පහසුකම් සැපයීම කටයුතු කරනවා වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටමත් ඒ සම්බන්ධයෙන් ඒ කටයුතු කරගෙන යනවා. එයාගේ නීති රීති සකස් කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම සාතු සේවයේ හෙදියන් ඒ ක්ෂේත්‍රයේ උදවිය විදේශගත කරවීමේ වැඩපිළිවෙල පිළිබඳව මොකද ඒ අයගේ ජ්‍යෙෂ්ඨත්වයේ පිළිබඳව ඒ අයගේ අනතුරු පිළිබඳව ඒ අයගේ විශ්‍රාම බටු පිළිබඳව සාකච්ඡා වශයෙන් අවසාන කරුණු කාරණා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනම තීරණය කරද්දී රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සමග ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරලා අවශ්‍ය චක්‍රලේඛය ඉතාමත්ම ඉක්මනින් නිකුත් කිරීමට ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලයේදී තීරණය වුණා. ඊයේ දිනේදී ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යතුමා ජනාධිපතිතුමා තුළු කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන්නා. පෝර්ට් සිටි ව්‍යාපෘතිය සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා සුවිශේෂ බදු සහන වර්ෂ 40ක කාල පරිච්ඡේදයකට ප්‍රදානය කරන්න. ඒට හේතුව තමයි ලෝකයේ තරඟකාරී රටවල් මුළු ලෝකයේ පුරාම විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා අපේ රටට වඩා ඉතාම ආකර්ශනීය සහන වරදාන වරප්‍රසාද විදේශීය ආයෝජකයන්ට දෙනවා. අපි උත්සාහ කරන්නේ වෙන රටවල අය අපේ රටට ආකර්ෂණය කරගන්න නම් ඒ තරඟකාරී අනිත් රටවල් ලබා දෙන සහනවලට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දෙන්න ඕනේ. 2022 ජාතික පොසොන් උත්සවය මිහින්තලාව අනුරාධපුර අටමස්ථානය හා තන්තිරිමල පුදබිම් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරි නිවාස නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ දිස්ත්‍රික් ලේකම් JMJK ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පොසොන් උත්සව කමිටුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස් වූ අතර එහිදී මෙවර පොසොන් උත්සවයේ වැඩසටහන පිළිබඳව සාකච්ඡා සිදු කර තිබෙනවා. ඒ අනුව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කර වසර 2330ක් සපිරෙන මෙවර පොසොන් පුණ්‍ය මහෝත්සවයේ තේමාව වනුයේ දේශීය මිත්‍යාවෙන් මුදාගනිමු යන්නයි. එළඹෙන ඉරිදා එනම් 10 වනදා සවස ඉසුරු මුනි විහාරය අසලින් පැන් පෙරහැර ආරම්භ වීමටයි නියමිත වැත්තේ. එදින සන්ධ්‍යාවේ වාර්ෂික සතිපිරිත් සජ්ජායනය ආරම්භන අතර සෑම වසරකම ස්වර්ණමාලී මහසෑය අභියස සහ මිහින්තලා පුදබිමේ පවත්වන හේවිසි මහා පූජාව මෙවරද පැවැත්වෙනවා. පවත්නා විදුලි අර්බුදය හේතුවෙන් පොසොන් උත්සවයේදී අකණ්ඩව විදුලිය ලබා දීම සිදුවන්නේ පූජා භූමිවල විශේෂ ආගමික වතාවත් සිදු කරන ස්ථානවලට පමණයි. පොසොන් පොහොයට අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක ජීවිත ආරක්ෂක සේවාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. එසේම නගරයේ සනීප ආරක්ෂාව තහවුරු කිරීමට සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් නගර සභාව සහ පරිසර ආරක්ෂණ අධිකාරියෙක්ව සැලසුම් කර ඇති අතර මෙවර පොසොන් සතියේදී විනෝද සැනකෙළි කිසිවක් නොපැවැත්වීමටද තීරණය කර තිබෙනවා. එසේම ජාතික පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර මහමෙවුනා වූ සිරිසංග බෝ භාවනා මධ්‍යස්ථානය තූපාරාමය හා මිරිසවැටිය චෛත්‍ය ස්ථානාශ්‍රිතව තොරතුරු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමටද නියමිතයි. අභියෝග දිනන සවිමත් මිනිසුන් වෙනුවෙන් ශ්‍රද්ධා මාධ්‍යශාලය මගින් දිරිය නමින් විශේෂ වැඩසටහනක් දියත් කරමින් සිටිනවා. ඉදිරියේදී අපිට මුහුණ දීමට සිදුවිය හැකි අර්බුද සහ ඒ සඳහා අප ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප සූදානම්. ඒ අනුව අද දිරිය වෙන්වන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාල පරිශ්‍රය තුළ අක්කර 20ක් පුරා සිදු කෙරෙන කෘෂිකර්ම භෝග සිටුවීමේ වැඩසටහනක් පිළිබඳවයි.
හැම වැඩබිමක්ම වගාබිමක් බවට පත්කිරීමේ වැඩසටහන අද වන විට ලංකාව පුරා වේගෙන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ අනුව ලංකාවේ පාසල් පද්ධතියද අද වන විට අපේ රට තුළ සවිමත් ආහාර සුරක්ෂිතතාවයකට මෙන්ම රටේ ආර්ථිකයට ශක්තියක් ලබාදීම සඳහාද වැඩ කටයුතු ආරම්භ කර අවසන්. ඒ අනුව මෙරට ප්‍රධානතම බෞද්ධ ජාතික පාසලක් වන මහනුවර ධර්මරාජ විද්‍යාල පරිශ්‍රය කේන්ද්‍ර කොට අපනයන කෘෂිකර්ම භෝග පැළ සිටුවීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක වුණා. මෙරට පාසල් අතර විශාලතම භූමි භාගයකින් සමන්විත පාසල වශයෙන් සැලකෙන මහනුවර ධර්මරාජ විද්‍යාලයේ භූමි වපසරිය අක්කර 60ක් පමණ වන අතර ඉන් අක්කර 20ක අපනයන කෘෂිකර්ම භෝග වගා කිරීමට සැලසුම් කොට තිබෙනවා. එහි ප්‍රථම අධිකර වශයෙන් සිසු සහභාගීත්වයෙන් අද අක්කර 5ක පමණ භූමි ප්‍රදේශයක ගම්මිරිස් කෝපි කුරුඳු සාදික්කා බුලත් කරාබු සේර කහ ඉරිඟු කොකෝවා සහ පුවක් වැනි අපනයන භෝග රෝපණය කිරීම සිදු වුණා. රෝපණය සඳහා අවශ්‍ය මෙම පැළ සපයා දී තිබුණේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි. අපේ විද්‍යාලේ ධර්මරාජ විද්‍යාලයේ ශිෂ්‍යයෝ එකතු වෙලා අද සුළු අපනයන භෝග උද්‍යානයක් ආරම්භ කරනවා. මේකේ අපි සුළු අපනයන භෝග 1500කට වැඩි ප්‍රමාණයක් පුවක් කුරුඳු කරාබු සාදික්කා සේර ආදී විවිධ සුළු අපනයන භෝග විශාල සංඛ්‍යාවක් අද දින රෝපණය කළා. ඇත්තටම අපි මේ දරුවන්ට දෙන ආදර්ශය තමයි මේ විශාල වශයෙන් අපේ පාසල් වල තියෙන භූමිය වගා භූමි බවට පරිවර්තනය කරන්න ළමයින්ට මේ අත්දැකීම ලබා දෙන්න තමයි අපේ බලාපොරොත්තුව. අවුරුදු 5ක් 10ක් අනාගතය ගැන හිතුවොත් අපිට මේක ළමයින්ට පුරුදු කරන්න පුළුවන් නම් අපේ රටට ඩොලර් උත්පාදනය කරන්න පුළුවන් මාධ්‍යයක් වෙනවා. ඔබේ පාසලෙත් ඔබේ ගෙවත්තෙත් කාලයට ඔබින මෙවැනි වූ වගා කටයුතු සිදුවේ නම් ශ්‍රද්ධා ප්‍රවෘත්ති අපට දැනුම් දෙන්න. අප සූදානම් ඔබේ දිරිය ලොබටම පෙන්වන්න. රට තුළ පවතින ජලබේදිකා එන්නත් හිඟේ දුරලමින් අද දින ජලබේදිකා එන්නත් 5000ක් ජාතික සෞඛ්‍ය පද්ධතියට ලබාදීම සිදු කෙරුණා. ඒ ශ්‍රද්ධා මාධ්‍යජාලයේ ගරු අනුශාසක සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද අලුදෙණියේ සුබෝධි ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් අද දවසේදී ජාතික සෞඛ්‍ය සේවාවට ඉදිරි මාසයේ සඳහා වන ඇන්ටි රේබීස් සීරම් එහෙමත් නැතිනම් ජලබීතිකා එන්නත ජාතික අවශ්‍යතාවයේ සපිරෙන ආකාරයට පරිත්‍යාග කිරීම සිදු කළා. ඉතින් මෙහිදී එම එන්නතින් එන්නත් 5000ක ප්‍රමාණයක් සමස්ත ජාතික අවශ්‍යතාවයේ ආවරණය වෙන විදිහට ඇමරිකන් ඩොලර් 26000ක වියදමින් පරිත්‍යාග කිරීම සිදු වුණේ. ඉතින් මෙය ඉදිරි ජූලි මාසේ 7 වෙනිදා වෙනකන් ප්‍රමාණවත් වෙනවා. අද ඉඳලා මාසෙකට. නමුත් එතනින් එහා තියෙන අවශ්‍යතාවය අපි කෙසේ හෝ සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා ලෝකයේ විවිධ රටවල ඉන්න විවිධ සංවිධාන තියෙනවා. මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. අපි මාසික අවශ්‍යතාවයේ දැන් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මෙඩිකල් ඇන්ඩ් ඩෙන්ටල් ඇසෝසියේෂන් සංවිධානයේ මැදිහත් වී සේව බේබී ආයතනයත් සමග එකතු වෙලා ලබා දීලා තියෙනවා. ඉතින් ඉදිරි මාස ටිකේ වගකීම මං හිතන්නේ දරන්න අප සියලු දෙනාම එකතු වුණොත් රටක් විදිහට අපට මේ ජල බීතිකාව නැමැති භයානක මාරාන්තික මරණයක් උරුම කර දෙන රෝගයෙන් අපේ ජනතාව ගලවා ගන්නට ඒකාන්තයෙන්ම හැකියාව ලැබේවි. ඒ නිසා සියලු දෙනා මේ වෑයමත් එක්ක එකතු වෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මෙඩිකල් ඇන්ඩ් ඩෙන්ටල් ඇසෝසියේෂන් සංවිධානයේ සියලුම දෙනාට අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ වෙලාවේ රට වෙනුවෙන් කල්පනා කරලා එක්සත් රාජධානියේ සිටින වෛද්‍ය වෘත්තිකයන් එකතු වෙලා සිදු කළ මේ පරිත්‍යාගය මේ වෙලාවේ මං හිතන්නේ ජාතියේ ප්‍රණාමය ඔවුන්ට හිමි විය යුතු වෙනවා. බල්ලෙක් සපාකාවල බල්ලට ජල බීතිකාව තිබුණොත් අනිවාර්යෙන් අපිට ජල බීතිකාව හැදෙනවා. ඉතින් එතකොට ඒකට තියෙන එකම ප්‍රතිකර්මය තමයි මෙම එන්නත සහ ඒ සඳහා දෙන සීරම් එක අපි අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඒකට ලෝකේ වෙන ආය වෙන කිසිම බෙහෙතක් නැහැ. අනිත් එක මේක හැදුනොත් අනිවාර්යෙන් නියත වශයෙන්ම 100%ක් මිය යනවා. ඉතින් ඒ නිසා මේකෙන් වළක්වා ගන්න තියෙන එකම ක්‍රමය තමයි මේක. ඒ වගේම තමයි අපි මම හිතන්නේ ජනතාවටත් අපි මේ වෙලාවේ කියනෝනේ මේ කාල සීමාව ඊටම පරිස්සම්කාරී ලෙස ඒ තමත්ම දැඩි ලෙස පරිස්සම්කාරී විය යුතු කාල සීමාවක් අපි දකිනවා. මම පළමුවෙන්ම කියන්න ඕනේ මේ අවස්ථාවේ ඉතාමත්ම සතුටුදායක අවස්ථාවක්. මොකද මේ ජල බීතිකා රෝගය හා ආශ්‍රිතව දෙන ඇන්ටිරේබිස් සීරම් කියන බෙහෙතේ ඉතාමත්ම තදබල විදිය අඩුපාඩුවක් තිබුණා.
අපිට පුළුවන්කම ලැබුණා සේව බේබි ආයතනය හරහා ශ්‍රී ලංකා මෙඩිකල් ඇන්ඩ් ඩෙන්ටල් ඇසෝසියේෂන් ඔෆ් එක්සත් රාජධානියේ තියෙන ඒ ආයතනය හරහා දුන්නු ආධාරය හරහා මේ එන්නත් 5000ක් ලබා දෙන ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කරන මාසයකට මේක ජීවිත ගණනාවක් බේරන ජීවිත දහස් ගාණක් බේරන පුණ්‍ය කර්මයක්. ඉතින් ඒ හැම දිනාටම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙන්න මම කැමතියි. මෙරට වයස අවුරුදු 5ට අඩු සෑම දරුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුම මන්ද පෝෂණයෙන් පෙළෙන බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පරීක්ෂණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසනවා. අදට යෙදී ඇති ආහාර සුරක්ෂිතතා දිනයට සමගාමීව අදහස් දක්වමිනුයි ඒ මහත්මිය මේ බව සඳහන් කළේ. යහපත් සෞඛ්‍ය පවත්වාගෙන ගැනීමට විශේෂයෙන්ම ආහාර ආරක්ෂිත වෙන්න ඕනේ අපි ආහාරයට ගන්න. මේකට වැඩියෙන්ම බලපවත්වනවා දැනටමත් අපේ සෞඛ්‍ය තත්ත්වය හොඳ නැත්නම් මේ වාගේ අවදානම් කණ්ඩායම් වලට මේ ආරක්ෂිත ආහාර වැඩියෙන් සපයා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. අද දිනේ ගත්තහම ලංකාවේ දරුවෝ 10 දෙනෙක් ගත්තොත් දරුවෝ එක්කෙනෙක් අවුරුදු 5ට අඩු දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. පාසල් ළමුන් ගත්තොත් ළමයි 10ක් ගත්තොත් ළමයි දෙන්නෙක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ඉතින් මේ වාගේ තත්ත්වයක විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම අද තියෙන අර්බුදයත් එක්ක සලකනකොට ආරක්ෂිත ආහාරයට ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් උෂ්ණත්වය 4:46 අතර තියෙන ආහාර ඕන වෙලාවක අනාරක්ෂිත ආහාර බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි අපි සීතකරණයක ආහාර ගබඩා කරන්නේ. මොකද ඒ අනාරක්ෂිත බව නැති කරගන්න. දැන් මේ වෙලාවේ අපිට තියෙන අර්බුදයත් එක්ක තියෙන ගැටලු නිසා අපි හුඟක් වෙලාවට ආහාර කල් තබා ගැනීමේ අනිකුත් ක්‍රම වලට යන්න අවශ්‍යතාවය ඇති වෙලා තියෙනවා. මේ වගේ ආහාර වලට තමයි විශේෂයෙන්ම කිරි ආහාර. ඉතින් අපි යෝගට් කනවා නම් අපි මුදවපු කිරි වගේ ආහාරයට ඒ වගේ විකල්ප වලට භාවිතා කරන්න වෙනවා. මොකද අර වගේ ආහාරවල අපිට සීතකරණයේ උෂ්ණත්වය පවත්වාගෙන යන්න බැරි නිසා. අද වෙනකොටත් අපේ below the poverty line කියන එකෙන් 7% විතර ජනගහනය දැනටමත් ලංකාවේ ඉන්නවා. අපි විකල්ප වලට විශේෂයෙන්ම ප්‍රමුඛ ස්ථානයක් දෙන්න ඕනේ. මොකද එහෙම තියෙන අවශ්‍යතාවයක් ලේ නැත්නම් අපිට ළඟ මාස 3න් පස්සේ තමයි මේකේ තත්ත්වයේ භයානකකම ගොඩක් වෙලාවට දකින්න පුළුවන් වෙන්නේ. මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආහාර සුරක්ෂිතතාවය සඳහා ගෙවතු වගාවේ ඇති වැදගත්කම පැහැදිලි කළා. සුරක්ෂිත ආහාර කොහොමද ගෙදර වත්තෙන් ගන්න කියලා අපි බැලුවොත් ගෙවත්ත කියලා කියන්නේ බොහෝ වෙලාවට මිශ්‍ර භෝග වගාවක් තමයි අපි පවත්වා ගන්න උත්සාහ ගන්න. එතකොට මේ අපේ ගෙවත්තක් මිශ්‍ර භෝග වගාවක් විදිහට පවත්වාගෙන යනකොට අපිට හැදෙන ලෙඩ රෝග බොහෝ වෙලාවට අඩුයි. තැර සුවඳක් සහිත කොළ වර්ගවල ඉස්ම අපිට තලලා ගස් වලට ගහන්න පුළුවන්. ඊළඟට අපිට දිනපතා වගා පරීක්ෂා කරලා වගාවේ තියෙන ලෙඩ රෝග විනාශ කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ උපක්‍රම භාවිතා කරලා අපිට ගෙදර වත්තේ පොඩි ඉඩේ තියෙන ලෙඩ රෝග අපිට පාලනය කරගන්න පුළුවන්. අපේ ගෙදර කොතනකට හරි ඉරේලිය වැටෙනවා නම් මේ ඉරේලිය ප්‍රයෝජනෙටගෙන යම්කිසි භෝගයක් වගා කරන්න හැම වෙලේම උත්සාහ ගන්න. එතකොට මෙතෙන්දී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. එළවලු හැම වගා කරනකොට පුළුවන් තරම් අපේ ප්‍රදේශයේ පහසුවෙන් හැදෙන එළවලු වර්ග අපි තෝරගන්න. එතකොට අපිට වගාව නඩත්තුව පහසුයි. ඕන තරම් අපිට තියෙනවා අඩු නඩත්තුවක් යටතේ හැදෙන පලා වර්ග. තෙබු, කුරිඤ්ඤං, කිරි අඟුන වගේ දේවල් සාමාන්‍යයෙන් වතුර දැම්මේ නැතත් ඉබේ හැදෙනවා ඕන තැනක අපි හිටෙව්වොත් අපිට සියලු දේ ගෙදර වත්තෙන් ගන්න බැරි වෙයි. යම්කිසි දෙයක් ගෙදර වත්තෙන් එකතු කරන්න පුළුවන් වෙයි. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 14 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 14ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 6,63,884ක් දක්වා ඉහළ ලංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,518ක්. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව සිට රෝහල් වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 398ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,46,968ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දරුවන්ට වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් සංවිධානය කිරීමට සැලසුමක් සකස් වී තිබෙනවා. ඒ මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව මගින් එය සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක්ම ආවරණය වන පරිදි මාර්ගගත ක්‍රමයට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වනු ඇති. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය මගින් ලබා ගත හැකියි.
කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරීන්ගේ පෞද්ගලික ගෙවතුවල වගා කරන අතිරික්ත භෝග අලෙවි කිරීම සඳහා එම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අලෙවි පොලක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. වර්තමානයේ රට තුළ උද්ගත වී ඇති බලශක්ති අර්බුදය සහ නොදුරු අනාගතයේදී මුහුණ දීමට සිදුවන ආහාර අර්බුදයට විසඳුමක් වශයෙන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් තුළ ගෙවතු වගාව කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කිරීම අරමුණු කරගනිමිනුයි එය සංවිධානය කර ඇත්තේ. රජය සහ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කර ඇති වත්මන් විනිමය අනුපාතික සැකැස්ම හේතුවෙන් දේශීය විදේශීය විනිමය වෙළඳපොලේ ස්ථාවරත්වයක් ළඟා කරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පෙන්වා දෙන්නේ වත්මන් විනිමය අනුපාත සැකැස්ම හේතුවෙන් බැංකු පද්ධතියට විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ගලායම වේගවත් වී ඇති බවයි. එමෙන්ම මේ වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී ආනයන වියදම කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවයි මහ බැංකු නිවේදනයේ සඳහන් වන්නේ. දේශීය විදේශීය විනිමය වෙළඳපොලේ මෙම වර්ධනයන් අනෙකුත් බහුපාර්ශවික සහ ද්විපාර්ශවික හවුල්කරුවන්ගේ මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා වන සාකච්ඡාද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීමේ ප්‍රගතිය මගින් තවදුරටත් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකුව පෙන්වා දෙනවා. වෙනත් රටක ඉඳ තම රටේ නම බැබල වූ දිරිය කාන්තාවක් ගැනයි අද අපේ කතාව. ඇය මැගී ඩොයින් ඇමරිකානු ජාතික කාන්තාවක්. ඒත් බලන්න ඇය වටේ ඉන්න අය. මේ පුංචි දරුවන් නේපාලයේ ඉන්න දෙමව්පියන් අහිමි හෝ දෙමව්පියන් හැරගිය දරුවන්. ඉතින් ඒ අයට මවක් උනේ මැගී. දශකයකට විතර ඉහතදී මැගී නේපාලයේ සංචාරය කළ අවස්ථාවක තමයි ඇයට මේ දරුවන් දකින්න ලැබුණේ. ඒත් එක්කම නේපාලයේ ඉන්න මේ වගේ දෙමව්පියන් නැති දුප්පත් අසරණ දරුවන්ට අත්වෙන ඉරණම ගැනත් මැගීට දැනගන්න ලැබෙනවා. ඒ ගැන ගොඩක් කම්පාවුණු මැගී තීරණය කරනවා මේ දරුවන් වෙනුවෙන් තමන්ට පුළුවන් දෙයක් කරන්න. හැබැයි විශ්වාස කරන්න මේ දරුවන් වෙනුවෙන් මැගී කැප කළේ තමන්ගේ මුළු ජීවිතයම. මැගී තීරණය කරනවා මේ රටේ නවතින්න. ඇමරිකාවේ තමන්ගේ වත්කම් හැම එකක්ම මේ දරුවන් වෙනුවෙන් යොදවන්න මැගී තීරණය කරනවා. මැගී මේ දරුවන් වෙනුවෙන් නවාතැන්පලක් හදනවා. ඒ අයට අම්මා වුනෙත් මැගී. මැගී මේ දරුවන් උදෑසනින් අවදි කරවනවා. හැම දරුවෙක් ළඟටම ගිහින් ඒ අය පාසල් යන්න ලෑස්ති කරනවා. දරුවොත් මැගී එක්කම ඉඳගෙන පොත්පත්වල වැඩ උනන්දුවෙන් කරනවා. දෙමව්පියන් අහිමි වුණත් තමන්ට මවක වුණ මැගීට මෙදරුවන් සැබවින්ම ආදරය කළා. මැගිත් ඒ විදියමයි. අවසානයේ මැගී මේ දරුවන් වෙනුවෙන්ම පාසලකුත් ආරම්භ කරන්නේ මේ දරුවන්ගේ ජීවිතය රැකදුන්න වගේම ඔවුන්ගේ අනාගතයත් රැක දෙන්න මහන්සි ගන්න. මෙවෙද්දී මැගී දරුවන් 3000කට වැඩි පිරිසකට මවක් වෙලා. ඒ වගේම ඒ අයගේ ගුරුවරියත් මැගී. එදා නේපාලයට ආපු වෙලාවේ මැගී සීන දැක්කේ මේ අහිංසක දරුවන්ගේ ලස්සන අනාගතය වෙන්න පුළුවන්. අද මැගී ඒ හීන හැබෑ කරගත්තා. එවෙනුවෙන් කැපවුණු නිසාම මැගී ඇමරිකාවේ සම්මානුලිලකදී වීරකාන්තාවක් විදිහට සම්මානයටත් පාත්‍ර වුණා. ඒත් ඇය ලබාගත් විශිෂ්ටතම සම්මානය මේ දරුවන්ගේ මිල කළ නොහැකි සිනහව බවයි ඇය සඳහන් කළේ. හෙට ජුනි මසාට වනදා 1915 මැයි මස 28 වන දින මහනුවරදී ඇරඹුණු වාර්ගික අරගලයක් හේතු කොටගෙන බ්‍රිතාන්‍ය පාලකයින් විසින් මෙරට පළ වූ සිංහල පුවත්පත් සියල්ලම පළ කිරීම තහනම් කර ඇත්තේ 1915 ජුනි මස 8 වන දිනයි. සාගර හා ජලජ ජීවීන් කෙරෙහි මහජන අවධානය යොමු කිරීමට මෙන්ම ඔවුන්ව ආරක්ෂා කිරීම වෙනුවෙන් නම් කරන ලද ලෝක සාගර දිනය ජුනි මස 8 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. සියම් රාජ්‍ය තායිලන්තයේ ලෙස නම් වෙනස් කර ඇත්තේ 1949 ජුනි මස 8 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නම බුද්ධාය.
මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.